වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. අගමැති හෝ රජය මේ මොහොතේ ඉල්ලා සිටිය යුතු නැතැයි පළාත් සභා මන්ත්‍රී සංසදය යෝජනාවක් සම්මත කරගනී. තමා ඉල්ලා නොවන බව අගමැති අවධාරණය කරයි. අන්තර්කාලීන ආණ්ඩුවක කොටස්කරුවෙකු වීමට තමා සූදානම් නැතැයි සජිත් ප්‍රේමදාස කියයි. අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් රටට ලැබෙන්නේ දැයි ප්‍රශ්නයක්. න්‍යාමනයක අවශ්‍යතාව ශිෂ්ත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. සාරා ජෙස්මින් තහවුරු කර ගැනීමට සයින්ද මරුදෙහි පුපුරවාගත් අයගේ සිරුරු හෙට ගොඩ ගැනේ. ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුව ඇතැයි ලේටෝ සභාපති කියයි. රටේ අස්ථාවර භාවය සමනය කිරීමට මැතිවරණ කොමිසමෙන් යෝජනා 8ක්. යුක්‍රේනයට ජර්මනියෙන්ද යුද ආධාර. වර්ගවාදීත්වය මතු කළේ යැයි එල්ල වූ චෝදනාවලින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ නිදහස්. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉල්ලා සිටිය යුතු නැතැයි පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය අද ඒකමතිකව කියා සිටියේය. ඒ අනුව තමා කිසිසේත් ඉල්ලා නොවන බව අගමැතිවරයා සඳහන් කර තිබේ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසදය අද අර්ලිගහ මන්දිරයට රැස් වී අගමැතිවරයා හමු විය. රටේ වත්මන් ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණි. පවතින ප්‍රශ්නවලට ඉතා කෙටි කලකින් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ. අගමැති දුරේ නිවක් නොවන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කර ඇත. රටේ මීට වඩා ප්‍රශ්න තිබූ අවස්ථාවේ ඒවා විසඳුම් ලැබුවේ අගමැතිවරයා ජනාධිපති දුරේ දරනු ලැබූ වකවානුවේදී බව හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පැවසූහ. අතීතයේදී ජනතාවට අහිමි වූ අයිතිවාසිකම් ලබා දීමට ඉදිරිපත් වූයේද මහින්ද රාජපක්ෂ මහතා බව ඔවුහු සිහිපත් කළහ. පාදයාත්‍රා පෙළපාලි උද්ඝෝෂණ සිදු කරමින් ජනතා ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියා කළහ. ත්‍රස්තවාදී නිමා කරන බවට ජනතාවට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට කළේය. එවැනි බැරෑරුම් අවස්ථාවල කැපවීමක් කළ රාජ්‍ය නායකයෙකු මෙවැනි කෙටි කාලීන අර්බුද අවස්ථාවක අගමැති දුරේ නිවත් විය යුතු නැතැයි එම සංසදය අවධාරණය කළේය. අගමැති හෝ රජය මේ මොහොතේ ඉල්ලා සිටිය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය යෝජනාවක්ද මෙහිදී සම්මත කරගත්තේය. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ඊළඟ රංගනයක කොටස්කරුවන් වීමට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යාම හොඳ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජනබලවේගය හෝ සමගි සන්ධානය මහජන වරමක් නොමැතිව ආණ්ඩුකරණයට එක් නොවන බව ඔහු අද මහනුවරදී පැවසිය. එම පක්ෂය මහනුවර සිට කොළඹ දක්වා වූ පාගමනට එක්වීමට පෙර අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් පසු ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. ජනවර්ම තියෙන්නේ අපට විපක්ෂයේ කාර්යභාරය කරන්න. කිසිම දවසක ජනවර්මක් නැතුව සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ආණ්ඩුවට ආණ්ඩුකරණයට රටක් පාලනය කරන තැනකට එන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මේක දේශපාලන සූදුවක් නෙවෙයි. තමතුරු ගන්න. අහවලා ජනාධිපති වෙන්න, මෙයා ඇමති වෙන්න, මෙයා අගමැති වෙන්න. මේ මොකද මේ වෙන්නේ? මේ 225 තුල ඇතුලේ සිදුවෙන ගනුදෙනු එකක් හොඳට අවබෝධ කරගන්න. විශ්වාස භංගයන්, දෝෂාභියෝගයන් කියන්නේ එකක්. ආණ්ඩු බිහි කරනවා කියන්නේ තව එකක්. වගකීම් බාර ගන්න සූදානම්. හැබැයි වගකීම් බාර ගන්න සූදානම් മന്ത്രി මණ්ඩල ඇතුලේ කරන සූදු වලින් නෙවෙයි. ඩීල් වලින් නෙවෙයි. මහජන වරමේ. මහජනතාව තීන්දුව කරනකොට අපි සූදානම් වගකීම් බාර අරගෙන කටයුතු කරන්න. දැන් අපිට කියන්නේ මේ අන්තර්කාලීන ආණ්ඩු පිහිටවල ඊළඟ රංගනයට යන්න කියලාද? ඊට වැඩිය මට සැපයි දේශපාලන විශ්‍රාම යන එක. අපගේ පක්ෂින්නේද නැද්ද පිළිබඳව ඒ පුද්ගලයන්ට තීන්දුව කළ හැකි වේ. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිර්මාණය වූයේ කෙසේදැයි සලකා බැලීම වටී. 69 ලක්ෂයක් වූ ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයෙකු පත් වී ඇත. තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය නොවේ. වෙනස් වීමට අවශ්‍යයි සිටී නම් ඔවුන්ට එම අවස්ථාව ඇත. එහෙත් ඒ සියලු දෙනාට කෙදිනෙක හෝ මැතිවරණයකදී ජනතාධිකරණයට යාමට සිදුවෙන බව ඔහු අවධාරණය කළේය.
බොහෝ සමාගම් තමන් අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ආදායම් නොපෙන්වා රජය හිතාමතාම අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඉකුත් කාලයේ ක්‍රියාත්මක කර ඇතැයි අනාවරණ වේ. ගෙවුණු වසරක පමණ කාලයේදී අකණ්ඩව මාසිකව ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් රටට ලැබිය යුතුවත් එම මුදල මෙරටට ලැබිය දැයි ගැටලුවක් වී තිබේ. බොහෝ සමාගම් තමන්ට ලැබෙන ඩොලර් විදේශ රටවල බැංකුවල තැන්පත් කර ඇත. බොහෝ අවස්ථාවලදී එම මුදල් මෙරට වෙනත් ව්‍යාපාරිකයන්ගේ අමුද්‍රව්‍ය ගෙන්වීමට එම බැංකුව සීම ක්‍රියාත්මක කිරීමට අපනයන සමාගම් ක්‍රියා කර තිබේ. මෙරටට එම අමුද්‍රව්‍ය ලැබුණු පසු අදාළ ඩොලර් වැය කළ සමාගමට රුපියල් වලින්ම ගෙවීම් සිදු කර ඇත. ඩොලර් වලට අමතරව යුරෝ, පවුම්, යෙන් මෙන්ම ඉන්දිය රුපියල්ද නිවැරදි පරිදි මෙරටට ලැබී නොමැත. එමෙන්ම යම් සමාගමක් කිසියම් ද්‍රව්‍යයක් අපනයනය කළ පසු ඊට අදාළ මාසික මුදල් මෙරටට ලැබුණේ දැයි නියාමනයක්ද වී නොමැත. වෙනත් රටවල නම් අදාළ මුදල් දේශීය බැංකු ගිණුමක තැන්පත් වූ පසු ඊළඟ අපනයන අවස්ථාවට ඉඩකඩ ලබා දෙයි. මෙරටින් සම්පත් පිට වී ගියත් ඒවායේ වටිනාකම රටට ලැබී නැත. මාසික අපනයනවලට නිසි වටිනාකම මෙරටට ලැබුණේ නම් රටේ කටයුතු පවත්වාගෙන යාමට එය ප්‍රමාණවත්ය. මෙරටින් රැකියා සඳහා වෙනත් රටවලට ගිය අයගෙන්ද ඔවුන්ට ලැබෙන වැටුප් මෙරට බැංකුවලට නිවැරදිව ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. බංග්ලාදේශය, පිලිපීනය වැනි රටවල් තම රටේ අයෙකු විදේශ රැකියාවකට යොමු වන්නේ නම් අදාළ වැටුප දේශීය බැංකුවක තැන්පත් කළ යුතුයයි නීතියක් පනවා තිබේ. එසේ නොකළහොත් ඔවුන්ගේ රැකියා බලපත්‍රය අහෝසි කරනු ලැබේ. එහෙත් මෙරටින් රැකියා සඳහා පිටත් වන අයට එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බැවින් ඔවුන්ට අවශ්‍ය නම් මුදල් මෙරටට ලබා නොදීමටද අවස්ථාව ඇත. මේ නිසා පසුගිය කාලයේදී විදේශ ශ්‍රමිකයන්ගෙන් මෙරටට මාසිකව ලැබුණු ඩොලර් මිලියන 600කට ආසන්න මුදල දැන් ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇත. විදේශගත ශ්‍රමිකයන් හිතාමතාම මෙරටට මුදල් ලැබීම පැහැර හැර ඇත. මේ පිළිබඳව රජය විධිමත් නියාමන ක්‍රියාවලියක් සකස් කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. අපනයන ශේෂ්ත්‍රයේ මෙහෙවන රාජ්‍ය නිලධාරීන්ගේ දුර්වලතා රාශියක් හඳුනාගෙන ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. එම වගකිව යුතු අංශ තමන් දැනටමත් දැනුවත් කර ඇතැයි ඔහු කියා සිටී. එහෙත් ඒ සඳහා විසඳුම් තවමත් ප්‍රමාදය. කොවිඩ් ගැටලු හමුවේ වත් පසුගිය වසරේදී අපනයන ශේෂ්ත්‍රය 33%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇත. එහෙත් එම වැඩි වූ ආදායම් මෙරටට ලැබුණේ දැයි සැක සහිතය. විවිධ සමාගම් කරන අපනයන පිළිබඳව රජය නිසි විමසිල්ලෙන් සිටියේ නම් වැරදි කරන පිරිස් නීතිය රැහැනට කොටු කරගත හැකිය. ආදායම් විගණනය නොවීම, නීති රීති යාවත් කාලීන නොවීම මෙම තත්වයන්ට ප්‍රධාන ලෙස බලපා තිබේ. තවදුරටත් අදහස් දක්වන දයා රත්නායක මහතා. මේක හැම කෙනෙක්ම එකතු වෙලා රටේ ඉන්න ප්‍රධානියෙකුට එහෙම නැත්නම් රජයේ අමාත්‍ය මණ්ඩලයට වෙන ඉන්නවා. නමුත් මේ අපි රාජ්‍ය නිලධාරීන් අතරේ අඩුපාඩු ගොඩක් තියෙන බව නම් මට පැහැදිලිව පේනවා. ඒ වගේම මේවා තීරණ ගන්නා වූ අය එකට එකතු වෙලා තීරණ ගන්න මේ වෙලාවේ අවශ්‍යයි. මේ වෙලාවේ සාමාන්‍ය වාතාවරණයක් යටතේ වැඩ කරන නීති රීති සහ ප්‍රතිපත්ති වල වැඩ කරලා තමයි අසමත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ඒවට හදිසි අවස්ථාවලට තියෙන මේ වගේ කරුණු වලට අපි මේ වගේ ඔබ්බට ගිහිල්ලා වැඩ කරන්න අවශ්‍යයි. ඒ සඳහා කණ්ඩායම් තනියම කරන්න බෑ. ඒකට අදාළ කට්ටිය එකතු වෙලා තමයි වැඩ කරන්න ඕනේ. ඒ එහෙම දේවල් නම් අඩු බව මට පේනවා. අපේ අමාත්‍යාංශයට අපිට කියන්න පුළුවන් අනිත් ඇතිවල කෙසේ වෙලාවත් අපි ඒ ප්‍රායෝගිකව ගන්න ඕනේ තීරණ නිසි වෙලාවට කණ්ඩායම් ඇටියට ඒවා හරියට ගැනීම තුළ අපිට හැකියාව ඇතිව තියෙන අපනයන වර්ධනයක් ඇති කරගන්නට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දෙදහස් 19 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 වෙනිදා සයිම මරුදෙහි පුපුරවා ගැනීමකින් මියගිය පුද්ගලයන්ගේ සිරුර කොටස් හෙට යලි ගොඩ ගැනේ. එහිදී මියගිය සාරා නොහොත් පුලස්ති මහින්දන් සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. එම සැකකාරිය මෙම පුපුරවා ගැනීමෙන් මියගොස් ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට මෙසේ සිරුර ගොඩ ගැනීමට අධිකරණ නියෝගයක් ලැබී තිබේ. ගොඩ ගැනීමේ කටයුතු අම්පාර මහේස්ත්‍රාත්වරියගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.
පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ තොරතුරු සංජවීමේ අවශ්‍යතාවක් වත්මන් රජයට නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. මෙම ප්‍රහාරයට අදාළ තොරතුරු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යවලට මෙන්ම අධිකරණයටද නිසි පරිදි වාර්තා කර ඇතැයි ඔහු කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසිය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගොඩහේවා මහතා මේ සිද්ධියට සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් වාඩි වෙලා මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා අවශ්‍ය කරන තොරතුරු සියල්ලම වගේ ලබා දීලා තිබෙනවා. මේ කාරණේ නැවත මේ රටේ සාකච්ඡා වෙච්ච කාරණයක්. රජයක් වශයෙන් මට වගකීම කියන්න පුළුවන් මොන ජනාධිපතිතුමා සමගත් පුද්ගලික ප්‍රවාහයේ සම්බන්ධයෙන් ඊටරේදත් කතා කරපු නිසා රජයට කිසිම අවශ්‍යතාවක් නැහැ කිසිම දෙයක් වසන් කරන්න. ඒක තාමත් පැහැදිලි. නමුත් මේ සම්බන්ධයෙන් දුර්ලභ තිබෙනවා. ඒක තාමත් පැහැදිලි. අපේ යම්කිසි අඩුපාඩුවක් වෙලා තිබෙනවා. මේ අඩුපාඩු වෙලා තිබෙන්නේ මේ කාරණේ සම්බන්ධ සංවේදනයේ මත රජයේ පැත්තේ මීට වඩා කාර්යක්ෂමව සිදු වී තිබුණා. මේ හැකිත නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේ සම්බන්ධයෙන් සත්‍යතොරතුරු ජනතාවට ලබා දෙන්නට තවත් රැස්වීම තියෙනවා. ඒ වගේම කාර්යතුමාට තව අපි සූදානම් තව දුරටත් තොරතුරු අවශ්‍ය වෙන තොරතුරු ලබා දෙන්නට අවසානයේ සංගමයට කිසියක් නෑ සංගවල රජයට අත් කරගන්නට දෙයක්වත් නැති වර්තමාන තත්ත්වය තමයි රජයේ ස්ථාවරත්වය කියලා කියනවා. නමුත් ඒ පිළිගන්නේ නැති කොටසකුත් ඉන්නවා. ඉතින් මේ දුර්මත සියල්ල නිවැරදි කිරීම සඳහා මේ සාකච්ඡාව ඉදිරියටම යන්නට ඕන. ගෑස් මිල වැඩි කිරීමක් සිදු කළ යුතු ඇතැයි ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා කියයි. එහෙත් මේ සඳහා රජයේ අවසරය ලැබිය යුතුය. අඛණ්ඩව රටේ ගෑස් සැපීම සිදු කිරීමට නම් ඊට වැය වන පිරිවැයට අනුව මිල ගණන් තීරණය කළ යුතුය. සමාගම ඉකුත් වසරේ මාර්තු වන විට රුපියල් බිලියන 14ක් ඉතිරි කර තිබුණි. එහෙත් මේ වන විට එම බිලියන 14ද අවසන් වී සමාගම බැංකුවලට තවත් රුපියල් බිලියන 10ක් ණය වී ඇතැයි ඔහු කියයි. පසුගිය වසරේ පාඩුව කෝටි 2400කි. මෙය වංචාව දූෂණය නිසා සිදුවක් නොවන බව ඔහු අවධාරණය කරයි. ප්‍රධාන ලෙසම ලෝක වෙළඳපොලේ මිල ගණන් හා සැසඳීමේදී ඇති වූ මිලෙහි ගැටලුවකි. මූලික වශයෙන් සමාගම තුළ ගෑස් පිරවීමේදී එක් සිලින්ඩරයකට රුපියල් 4600ක් වැය වේ. ඒ නියෝජිත ජාලයක් හරහා බෙදා හැරීම නිමා වන විට සිලින්ඩරයක් සඳහා වැය වන මුදල රුපියල් 5500කට ආසන්නය. එහෙත් මේ වන විට ගෑස් අලෙවි කෙරෙන්නේ රුපියල් 2500ක මිලකට බව ඒ මහතා සඳහන් කරයි. පෞගේ කාලේ ගොඩ ගැහිච්ච ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඉතින් මේ මාලාවෙන් ගොඩ යනවා නම් අපි කපකිරීමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේ හැම ගෑස් සිලින්ඩරයකින්ම එක ගෑස් සිලින්ඩරයක් අපිට දෙනවා දැන් රුපියල් 4500ක් පිටට යනවා. දැන් කරන හැටියට සාමාන්‍යයෙන් අපි කරන්නේ අර රුපියල් 10කට බඩුවක් කරන් රුපියල් 5ට විකුණලා මේක කරන් යන්න පුළුවන් කාලේ නෑ. ඒක රුපියල් 5 ආණ්ඩුවෙන් දාලා තමයි මෙච්චර කල් කරේ. ඉතින් මේ தත්ත්වය බලන්න ගන්නවා නම් එකම දේ අපිට මේ හරිනිකට ලාභ ලබන්නේ ලාභ ලැබුවා කියලා ලාභේ නැතුව තමයි අපි මිල සංශෝධනයක් අපේ මොමෙන්ට් කලින් යෝජනා කරලා තිබ්බේ. මේක කාලයක් ඉඳන් කතා කරපු දෙයක්. අලුත් දෙයක් නෙවෙයි. ඉතින් අපිට වෙන විකල්පයක් නැහැ. ඒතරදී මේක පහුගිය අවුරුද්ද පුරාවටම ආපු ප්‍රශ්නක යෝජනාවල පියවරක් හැටියට තමයි මිල සංශෝධනයක් කවිලා තියෙන්නේ. මුදල් ඇමතිවරයා සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි වසර 30ක් 35 අතර කාලයේදී මෙරට සම්පූර්ණ ණය ගෙවා අවසන් කළ හැකි බව හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි. මේ වන විට ශ්‍රී ලංකාවට උපකාර කිරීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව සිටි. ඉදිරියේදී රුසියාවේ පූර්ණ සහායද ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම අවශ්‍ය නොවන බව ඇතැම් පිරිසකගේ මතය වී තිබේ. අරගල කිරීමෙන් ඇතිවන පීඩනයද ඇතැම් විට අරගලකරුවන්ට හානිගෙන දෙන බව ඔහු පෙන්වා දෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත. මේ මොහොතේ රටේ පවතින අස්ථාවරභාවය සමනය කර ගැනීම හා ජනතාවගේ මූලික අවශ්‍යතා ස්ථාවරව ලබා දීම ප්‍රමුඛ කාර්යයක්ව පවතින බව මැතිවරණ කොමිසම් සභාව අවධාරණය කරයි. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට එක්ව ක්‍රියා කළ යුතු මොහොතක් ලෙස මෙම අවස්ථාව සැලකනු ලැබේ. මෙහිදී නිශ්චිත කාලරාම තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8ක්ද මැතිවරණ කොමිසම් සභාව පෙන්වා දී ඇත. ශක්ති හඬ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති අනුකම්පයි පාලන පියවර තබන දාසිත විශ්වාසය ප්‍රමුඛ ඒපලක සමති
ඇති එකම තැන ටීටල්ස් ලෙස විශ්වාසයේ ප්‍රමුඛයා. අද පැවැත්වෙන නේටෝ සහ යුරෝපා සංගම් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී යුක්‍රේනයට හමුදා සහාය වැඩි කිරීම ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන රටවල් අතර ජර්මනියද වේ. ජර්මන් රාජ්‍ය ජංගම ගුවන් යානා නාශක තුවක්කු යැවීමට අදහස් කර සිටී. මෙතෙක් කලක් ජර්මන් රාජ්‍ය යුක්‍රේනයට යහපත් ලෙස උදව් නොකිරීම පිළිබඳව විවිධ පාර්ශ්වවලට චෝදනාවට ලක්විය. මේ අතර ෆින්ලාන්තයේ සහ ස්වීඩනය ලබන මාසයේදී නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙයි. කෙසේවත් මෙම තත්ත්වය රුසියාව තවත් කෝප ගැන්වීමට හේතුවක් වනු ඇත. පවතින යුද්ධය වහා අවසන් කළ යුතුයයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. ඔහු අද රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා මුණ ගැසී මේ බව කීවේය. මුලින්ම සටන් විරාමයක් ඇති කර ගැනීම වැදගත්ය. ප්‍රමුඛත්වයේදී යුත්තේ රට තුළ මනුෂ්‍ය පීඩා අවම කිරීමට බව ගුටරෙස් මහතා පෙන්වා දුන්නේය. ලෝක ප්‍රවෘත්ති අනුකම්පයි පාලනය ප්‍රියවර තබන තාසිත විශ්වාසය ප්‍රමුඛයා ඒතලකෝ සමති ඇති එකම තැන ටීටල්ස් ලෙස විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.20ට වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. රට තුළ මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම සඳහා උනන්දු වන ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් පොකුණු තුල හා කූඩු තුල මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ ආයෝජන වඩ වඩා බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල ඉහළ යාම තුළින් අනාගතයේදී අඩු වියදමින් මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සඳහා පොකුණු තුල හා කූඩු තුල මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂාව වේ. ඒ සඳහා මධ්‍ය පරිමාණ ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ධීවර ප්‍රජාවට අවශ්‍ය බෝට්ටු ඇතුළු ධීවර ආම්පාන නිෂ්පාදනය කිරීමටද ඉදිරියේදී පියවර ගැනේ. තවද මහමුහුදේදී ධීවරෙන් නෙලා ගන්නා මත්ස්‍ය සම්පත විනාශ නොවී ගොඩබිමට ගෙනීමට අවශ්‍ය තාක්ෂණය ලබා දීමටද ඉදිරියේදී පියවර ගැනේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔල් පලදාවෙන් නිසි පල නෙලමින් නාස්තිය වලකමින් උවදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. පලදාව වැඩි කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, උවදුරු වලකා ගැනීම සහ පොල් වගාව පිළිබඳ තාක්ෂණික සහය සඳහා විමසන්න 19.20ට වගාව සරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පරීක්ෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. වර්ගවාදී ප්‍රකාශ සිදු කළේයයි එල්ල වූ චෝදනාවලින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රීම් ස්මිත් නිදහස් වෙයි. ස්වාධීන බේරුම් කරන ක්‍රියාවලියකට ඔහු මුහුණ දී සිටි අතර එහිදී ඔහු නිදහස් වී තිබේ. බේරුම් කරන ක්‍රියාවලියට මුහුණ දීමේදී ඔහුට වැය වූ සියලු වියදම් ගෙවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වෙත නියෝගයක්ද ලැබී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට ටයර් ශේෂ්ත්‍රයේ මෙවසරේ වඩාත් වටිනාම සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් මගින් සියට් ටයරේ නම් කර තිබේ. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වාර්ෂික වෙළඳක් වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමේ මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියට් සන්නාමය සමත් වී ඇත. එම ආයතනය මගින් මේ වසරේදී සියට් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 2.92 ලෙස ඇස්තමේන්තුගත කර තිබේ. ඒ ඉකුත් වසරට සාපේක්ෂව 44% වර්ධනයකි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. කාලගුණ වාර්තාව බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව සහ වයඹ පළාත්වල රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අගමැති හෝ රජය මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැතැයි පළාත් සභා මන්ත්‍රී සංසදීය යෝජනාවක් සම්මත කරගනී. තමා ඉල්ලා නොවන බව අගමැති අවධාරණය කරයි. අන්තර්කාලීන ආණ්ඩුවක කොටස්කරුවෙකු වීමට තමා සූදානම් නැතැයි සජිත් ප්‍රේමදාස කියයි. අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් රටට ලැබෙන්නේ දැයි ප්‍රශ්නයක්. නියාමනයක අවශ්‍යතාව ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. සරා ජෙස්මින් තහවුරු කර ගැනීමට සයින්ද මරුදුහිදී පුපුරවාගත් අයගේ සිරුරු හෙට ගොඩ ගැනේ. ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුව ඇතැයි ලීට්‍රෝ සභාපති කියයි. රටේ අස්ථාවරභාවය සමනය කිරීමට මැතිවරණ කොමිසමෙන් යෝජනා 8ක්. යුක්‍රේනයට ජර්මනියෙන්ද යුද්ධාධාර. වර්ගවාදීත්වයේ මතු කළේ යයි එල්ල වූ චෝදනාවලින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ නිදහස්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.